සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ, ප්‍රකාශය සුධර්මා කුලතුංග. ගෙන්වන ලද කොරෝනා එන්නත්වල වගකීම රජය බාර ගන්නා බව COVID-19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය පවසයි. කොරෝනා වසංගතය හමුවේ වුවද අධ්‍යාපන ක්ෂේත්‍රය ඉදිරියෙන්. පිටරටින් ගලා එන මුදල් ප්‍රමාණය ඉහළ නංවා ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. දේශීය සෝයා බෝංචි වගාකරුවන්ගේ අස්වැන්නට වෙළඳපොළක් ලබා දෙන බවට සහතිකයක්. වැඩ කරන පන්තියේ ජනතාව සඳහා අනිවාර්ය රක්ෂණයක අවශ්‍යතාවය කම්කරු ඇමතිවරයා පෙන්වා දෙයි. නව සංචාරක ස්ථාන 6000ක්. කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 200ක් මෙම වසර මැද භාගයේ ඇමරිකාවට. ජාතික ක්‍රීඩා පනත ගෙන ඒමට සැලසුම්. අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමරපුර මූලවංශික මහානිකායේ අනුනායක අතිපූජ්‍ය යෝග්‍යානේ සෝබිත ස්වාමින් වහන්සේ අද බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීය. යෝග්‍යාන ජයසුන්දරාරාමේ සහ කිරුලපන සිරි ඇලන් මෙතනියාරාමේ විහාර අධිපතිත්වය දරන උන්වහන්සේගේ 66 වන ජන්මදිනය අදට යෙදී තිබේ. අග්‍රාමාත්‍යවරයා ඒ වෙනුවෙන් උන්වහන්සේට සුභාශිංසන පිරිනමමින් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කළේය. රටේ දේශපාලන සමාජීය හා ආර්ථික ක්‍රියාපිළිවෙතට අදාළ ධර්මානුකූල පිළිවෙත් සම්බන්ධයෙන් උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට අනුශාසනා කළහ. ගෙන්වන ලද කොරෝනා එන්නත්වල වගකීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය බාර ගන්නා බව COVID-19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානී හා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටු කිහිපයක අනුමැතිය එන්නත්වලට ලබා ගැනේ. ඇතැම් එන්නත්වලට මෙතෙක් එම විශේෂඥ කමිටුවල අනුමැතිය ලැබී නැතැයි ලලිත් වීරතුංග මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශේෂඥ කමිටු කිහිපයක් පත් කළා. ඒ සියලුම විශේෂඥ කමිටු වල අනුමැතිය අරගෙන තමයි මේ සඳහා අනුමැතිය දීලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ අනිකුත් එන්නත් සඳහා තවමත් අපිට අනුමැතිය දීමේ ප්‍රමාදයක් පවතින්නේ. මොකද ඒ සඳහා අපිට ලැබෙන්නට ඕන සියලුම දත්තයන්, විද්‍යාත්මක දත්තයන්. ඒ නිසා මම සැක නැතිව කියන්න ඕනේ මේ ගේන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත පිළිබඳව පූර්ණ වගකීමකින් තමයි මේ රටට අපි මේ එන්නත ලබා ගන්නේ. කොරෝනා එන්නත් ලබා දුන්නද සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු එලෙසින්ම පවත්වාගෙන යා යුතු බව වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා අවධාරණය කරයි. කෙටි කලක් තුළ එන්නත් ලබා ගත්තද එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියේ කිසිදු අඩුවක් වී නැතැයි හෙතම සඳහන් කරයි. ලෝකයේ එන්නත් අවශ්‍යතාවෙන් 60% ප්‍රමාණයක් සපුරන ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය එම එන්නත නිපදවන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. අද වෙනකොට එන්නත භාවිතයට ඇනෙන්නේ ලෝකේ රටවල් කීපයක් විතරමයි. ඒතර ඒ පළවෙනි සතිය ඇතුළතම එන්නතක් නිෂ්පාදනය වෙලා භාවිතයට අවසර ලැබුණම පළවෙනි සති කීපය ඇතුළත අපේ රටේ ජනතාවට ලබා ගන්න අවස්ථාව ලැබීම මම හිතන්නේ එක්තරා ජයග්‍රහණයක් වෙනවා. ඉතින් මීට අමතරව මේ ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත ඔක්ස්ෆර්ඩ් එන්නත මහ බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි වෙලා තියෙන භාවිතය සඳහා ඊට අමතරව ඉන්දියාවේ ලියාපදිංචි වෙලා තියෙන මැන් වෙනකොට බහරේන්, බංග්ලාදේශ්, බ්‍රසීල්, ඩොමිනිකන් රිපබ්ලික්, ඉන්දියා, ඉරාක්, මෙක්සිකෝ, නේපාල්, පාකිස්තාන්, සෞදි අරේබියා කියන ඒ රටවල් වල හදිසි තත්ත්වයන් යටතේ භාවිතා කරන්න පුළුවන් එන්නතක් විදියට මේ වෙනකොට ලියාපදිංචි වෙලා තියෙන ලංකාවේ වගේම. එතකොට ඒකේ ප්‍රමිතිය පිළිබඳ අපට ගැටලුවක් නැහැ. නව ජීවන රටාවක් අනුව විපතින් සැපතට රටගෙන යාම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවති COVID-19 බලපෑම අවම කිරීම වසංගත තුලින් විපතින් සැපතට ගෙන යාම මැයෙන් ජාතික විද්‍යාපදනම සංවිධාන කළ ජාත්‍යන්තර සම්මේලනයට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය. කොරෝනා වසංගතය හමුවේ ලොව බොහෝ රටවල් පසුබෑමකට ලක්ව ඇතත් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉදිරියෙන් සිටින බව හෙතෙම සඳහන් කළේය.
විවිධ ශේස්ත්‍රවල ඇති වී ඇති පසුබෑම් වලින් ඉදිරියට යාමට සැලසුම් සහගත වැඩපිළිවෙලක අවශ්‍යතාවය හෙතම පෙන්වා දුන්නේය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. පිටරටින් ගලා එන ප්‍රේෂණ ඉහළ නන්වා ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. ඍජු විදේශ ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් ඒ ඔස්සේ වැඩියෙන් මුදල් ගලා එන බවට මේ වන විට පුරෝකථනය කර ඇතැයි කොළඹ අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. දැන් අපි නැවතවරක් සංචාරක ක්ෂේත්‍රය දැන් ඕපන් කරලා තියෙනවා. එයාපෝට් එක ඕපන් කරලා තියෙනවා. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රය මේ අවුරුද්දේදී බිඳුවටම බහින්නේ නැහැ. සංචාරක ක්ෂේත්‍රය අපි හිතන්නේ අඩුතරමින් මේ ලංකාවට සංචාරකයන් ලක්ෂ 15ක්වත් අපිට ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා තමයි අපේ බලාපොරොත්තු. එතකොට යම් ආකාරයකට මේ තත්ත්වය තවදුරටත් යහපත් මට්ටමකට යොමු වෙනවා. දේශීය සෝයා බෝංචි වගාකරුවන්ගේ අස්වැන්නට වෙළඳපළක් ලබා දෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. දේශීයව නිෂ්පාදිත උමේගා සෝයා තෙල් රජයේ වාණිජ්‍ය විවිධ සේවා නීතිගත සංස්ථාව ඔස්සේ දේශීය වෙළඳපළට නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරමින් වෙළඳ අමාත්‍යාංශයේ අද පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දේශීය සෝයා බෝංචි වගාකරුවන්ට තම අස්වැන්න අලෙවි කරගත නොහැකි අවස්ථාවලදී ඒවා ලබා දීම ඉලක්ක කරගනිමින් යුනයිටඩ් ඇග්‍රිවෙන්චර්ස් ආයතනය ඔස්සේ නිෂ්පාදිත සෝයා තෙල් මෙරට වෙළඳපළට නිකුත් කරමින් ඒවා ආනයනයට වැය වන බිලියන ගණනක වියදම අවම කරගත හැකි බව ඇමතිවරයා පැවසීය. එම සෝයා තෙල් අලෙවිය රාජ්‍ය වගකීමක් ලෙස සලකන බවද හෙතෙම සඳහන් කළේය. එමගින් පාරිභෝගික ජනතාවගේ සුව පැවැත්මද සුරකෙන අතර දේශීය සෝයා බෝංචි වගාකරුවා සහ සෝයා තෙල් නිෂ්පාදකයා දිරිමත් කිරීම යන සියලු අරමුණු ඉටු කර ගැනීමට අවස්ථාව සැලසේ. වැඩ කරන පන්තියේ ජනතාව වෙනුවෙන් අනිවාර්ය රක්ෂණ ක්‍රමයක අවශ්‍යතාවය කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අවධාරණය කරයි. හදිසි අනතුරුවලදී මෙන්ම ආපදා අවස්ථාවලදී ඔවුන්ගේ ආර්ථික සුරක්ෂිතතාව සහ ඔවුන්ගෙන් යැපෙන්නන් වෙනුවෙන් එය ඉතා වැදගත් බව හෙතෙම සඳහන් කළේය. විදේශ රටවල වැඩබිම් වලට සහ ඒවායේ වැඩ කරන ජනතාව වෙනුවෙන් විශේෂ රක්ෂණ ක්‍රම පැවතියද මෙරට කම්කරු ප්‍රජාව සහ වැඩබිම් වෙනුවෙන් එවැනි රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක නොවීම විශාල අඩුවක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රම ආධාර ප්‍රතිලාභ බෙදා දීමේ වැඩසටහනට ඊයේ එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. රාජකාරී සහ වැඩබිම් අනතුරුවලදී ජීවිතහානි සහ බරපතල ආබාධවලට ලක් වූ සේවකින්ගේ දරුවන් 39 දෙනෙකුට මෙහිදී අධ්‍යාපන සහ ශිෂ්‍යාධාර පිරිනැමිනි. කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ පිහිටි විස්කම්පියස දෙස්විදෙස් සංචාරකින්ගේ සිත් ඇද ගන්නා පරිදි සකස් කරන බව රාජ්‍ය ඇමති ශ්‍රේහාන් සේමසිංහ මහතා පවසයි. පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය. ජනතාවට පැමිණීමට පහසු වන පරිදි එම පරිශ්‍රය පිළිසකර කිරීමටද පියවර ගැනේ. ව්‍යවසායකින්ට තම නිෂ්පාදන මෙම වෙළඳපොළට ලබා දී තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසේ. දේශීය නිෂ්පාදන හා කර්මාන්ත වැඩි දියුණු කර වෙළඳපොළ නිර්මාණය කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාවට නංවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින නීතිඥ නිජාස් හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ලබා දෙන්නයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද එම දෙපාර්තමේන්තුවට නියෝග කළේය. ඒ මහතා නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරු අධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත දේශන සහ නීතිපති දෙපාර්තමේන්තුව ගොනු කළ ලිඛිත දේශන සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ලබන මාස 24 වෙනිදා ඒ පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවල සංවිධාන කරන රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 94 වැන්න මොරටුව එගොඩ උයන විදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී අද පැවැත්වේ. මේ පිළිබඳව අදහස් දැක්වූ විහාරාධිකාරී පූජ්‍ය මීරිගම සුගතනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවටත් මුළු ලෝකයටත් බලපා තිබෙන කොරෝනා වසංගතය සමනය කිරීමටත් ඒ වගේම ලොවටම ආදර්ශයක් දෙන ධර්මිෂ්ඨ රාජ්‍ය පාලන ක්‍රමයක් රට තුළ බිහි කිරීමටත් ලෝකවාසීන්ගේ සිත් තුළ ඇති වී තිබෙන ආකූල ව්‍යාකූලතාවයන් අසමගිකම් දුරු වී සහනය සැනසෙල්ල හා ලෝක සාමය උදා කිරීමත් අරමුණු කරගෙන ජාතික ගුවන්විදුලි මාධ්‍ය නාලිකාව ප්‍රජාසත්කාරක ආගමික වැඩසටහනක් ලෙස අද දිනද මොරටුව එගොඩ උයන අප විදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී මහානුභාව බල සම්පන්න රත්න සූත්‍රය 94 වැනි වරට දේශනා කිරීමට නියමිතයි. සියලු දෙනාම එම උතුම් පිරිත් ධර්මය ශ්‍රවණය කරන ලෙස මෙත්සිතින් යුක්තව කාරුණිකව සියලු දෙනාටම මෙයින් දැනුම් දෙනවා. උතුම් වූ තෙරුවන් සරණයි. පස්වරු 6:30 සිට වෙළඳ සිටි FM සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනාව විසුරුවා හැරේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. දිවයින පුරා නව සංචාරක ස්ථාන 6059ක් හඳුනා ගැනේ. ඒවා දෙස් විදෙස් සංචාරකින්ට විවෘත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. වනජීවි වන සංරක්ෂණ හා පුරාවිද්‍යාව වැනි ආයතනවල සම්බන්ධීකරණයෙන් ඒවා දියුණු කිරීම අපේක්ෂාවයි. මෙරටට පැමිණෙන සංචාරකින් වැඩි කාලයක් දිවයිනේ රඳවා ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව අමාත්‍යවරයා පැවසීය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති දිස්ත්‍රික් ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. පාසල් නොවන දරුවන් විශාල පිරිසක් සිටින ගම්මානයක් පිළිබඳ මැදවච්චයෙන් අනාවරණ වෙයි. මැදවච්චේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි මෙම කෝණ කුඹුගොල්ලෑව ගම්මානයේ දරුවන් විශාල පිරිසකගේ පාසල් අධ්‍යාපන කටයුතු දරිද්‍රතාව හේතුවෙන් බිඳ වැටී තිබේ. මේ නිසා ඔවුන් සිය දෙමාපියන් සමග විවිධ වෘත්තීන් වලට යොමු වී සිටින බව ගම්වාසීහු පවසති. මේ පිළිබඳ කඩිනමින් අවධානය යොමු කර දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු අකණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන්නයි ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ආර්ය කිරි දඹදිව වන්දනා. කොරෝනා උවදුර දුරු වූ වහාම ඇරඹෙන ආර්ය කිරි දඹදිව වන්දනාව සඳහා 2021 වසරට 48 දෙනෙකුට මුදලින් රුපියල් ලක්ෂ 60ක්. ඊළඟ වාසනාව ඔබටයි. ඔබත් ආර්ය කිරි පැකට්ටුවේ මුද්‍රිත නිල් පැහැති ලාංඡනය කපා ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනේ සහ දුරකථන අංකය පැහැදිලිව ලියා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. නව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂු මිට්සු මහතා පවසයි. ජපාන ඇමරිකා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම එහි අරමුණයි. දෙදෙනා අතර අද පෙරවරුවේ පැවති දුරකථන සංවාදයකදී ජපාන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දෙපාර්ශ්වය අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සූදානම් බව ඇමරිකානු නව රාජ්‍ය ලේකම්වරයා එහිදී සඳහන් කළේය. කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 200ක් ජූනි මාස අගවන විට ඇමරිකාවට සැපයීමට හැකිවනු ඇතැයි මොඩානෝ ආයතනය පවසයි.
මේ වන විට එන්නත් මාත්‍රා මිලියන 30කට අධික සංඛ්‍යාවක් ඇමරිකානු රජයට ලබා දී ඇතැයි එම ආයතනය සඳහන් කරයි. මේ අතර ෆයිසර් සහ බයෝඑන්ටෙක් ආයතන නිෂ්පාදනය කළ කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 200ක් මැයි මාස අගවන විට ඇමරිකාවට සැපීමට හැකිවනු ඇතැයි ෆයිසර් ආයතනය පැවසීය. චීනයේ පසුගියදා පතලක සිරවී සිට දිවි ගලවාගත් කම්කරුවෝ දෙදෙනා තමන් දිවි ගලවාගත් අයුරු මාධ්‍යයට පැහැදිලි කරති. එහිදී එක් අයෙකු පැවසුවේ පතලේ තිබූ නලයකට තට්ටු කිරීමෙන් පිටතට සංඥාවක් ලබා දීමට හැකි වූ බවයි. එම අනතුරින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් පුජ්‍යලයකු සොයා අකණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි චීන බලධාරීහු පවසති. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සංවර්ධන පුවත් අපේ දේ අගයමු අපිම නැගිටිමු. යථාර්ථයට පාටක් නොමැත. සංවර්ධන මාවතද එසේමය. සංවර්ධනයට මාවතක්. ඇසි සංවර්ධන පෙරමග. දිවයින පුරා ආකර්ශනීය නව සංචාරක ස්ථාන 6059ක් හඳුනාගෙන තිබෙනවා. එම සංචාරක ස්ථාන සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමේ විශේෂ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකයි. මෙම නව සංචාරක ස්ථාන පරිසර හිතකාමී වීමද විශේෂත්වයක්. වන සංරක්ෂණ පුරාවිද්‍යාව වැනි ආයතන සමග සම්බන්ධීකරණය කර ඒවා දියුණු කිරීමට අපේක්ෂා කරනවා. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මෙරටට පැමිණෙන සංචාරකයන් වැඩි කාලයක් රට තුළ රඳවා ගැනීම ව්‍යාපෘතියේ අරමුණ බවයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් නව ආකර්ශනීය සංචාරක ස්ථාන 318ක් හඳුනාගෙන තිබෙනවා. ඉදිරියේදී නුවරඑළිය කේන්ද්‍ර කරගනිමින් සංචාරක කලාපයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. නුවරඑළිය ලියන්වෙල හා ලක්ෂපාන ගම්මාන ආශ්‍රිතව ප්‍රජා සංචාරක ගම්මාන 3ක්ද ස්ථාපිත කෙරෙනවා. හග්ගල උද්භිද උද්‍යානයේ ආශ්‍රිතව පරිසර හිතකාමී සංචාරක කලාපයක් ප්‍රකාශයට පත් කිරීමටද අවධානය යොමු තිබෙනවා. නානෝය සිට නුවරඑළිය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කෙරෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල යුරෝ මිලියන 52ක්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාංශු සංරක්ෂණ කටයුතු සඳහා මිලියන 10ක් වෙන් කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 200ක පවුල් නගා සිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් සමෘද්ධි ව්‍යාපාරය මගින් ක්‍රියාත්මක කෙරෙනවා. මේ ආකාරයට අපේ රට දිනෙන් දිනම දියුණු වනවා. මේ සනිටුවන් වන්නේ සෞභාග්‍යමත් දේශයේ කැරඹුමයි. නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම වින්ද්‍යාකල්පනී අබේසේකර. ක්‍රීඩා පුවත්. ජාතික ක්‍රීඩා පනත ඉදිරියේදී ගෙන ඒමට සැලසුම් කර ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව නව ක්‍රීඩා නීතියක් දිගුකාලීන වැඩපිළිවෙලක් යටතේ ගෙන ඒමේ කටයුතු ආරම්භ කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා තවත් සමහර ක්‍රීඩාවල තවම ක්‍රීඩා සංගම් තමන්ගේ නිලවරණය පිළිබඳව සාකච්ඡා කරනවා නිසා ක්‍රීඩාව ක්‍රීඩකයා ගැන සාකච්ඡා කරන්නේ. සමහර වෙලාවට ක්‍රීඩකයාගේ අභිවෘද්ධිය සහ ක්‍රීඩා වෙන දවසට වඩා සංගමයේ හෝ ක්‍රීඩා සමාජ ප්‍රවත්මන අඩු කරපු අවස්ථාවලුත් අපි තියෙනවා. අපි ඒක දන්නවා. ඒක සමහරවල් මාධ්‍ය වෙනවා. සමහර මාධ්‍ය වල වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒක ලියුණා අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ දිනදායක බලපාන නිසා ඒ පිළිබඳව කතා බහක් වෙන්නේ. ඉදිරියේදී පැවැත්වෙන ක්‍රීඩා තරඟවල ඉලක්ක කර දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට අද ආරම්භ වූ නව වැඩපිළිවෙල යටතේ ප්‍රථම කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 56ක් දෙනෙක් තෝරා ගැනීති. ජාතික ක්‍රීඩා කවුන්සිලයේ මෙහෙයවීම මත එය ක්‍රියාවට නැන්වෙයි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. කොළඹදී ඊයේ පැවති ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ 62 වන සම්මේලනයේදී ඉදිරි වර්ෂය සඳහා එහි නිලධාරී මණ්ඩලය තෝරාපත් කර ගැනිති. එහි සභාපති ධුරයට නන්දික බුද්ධිපාල මහතා පත්ව සිටින අතර ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වන්නේ දීපාල් නෙල්සන් මහතායි. අනුර වර්ණකුල සූරිය මහතා නව නියෝජ්‍ය සභාපතිවරයා වන අතර ගාමිණී විමල සූරිය මහතා භාණ්ඩාගාරික ලෙසත් කාවින්ද රාජපක්ෂ මහතා ලේකම්වරයා ලෙසත් කටයුතු කරති. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකින් 720 දෙනෙක් සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ 1500කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ලියාපදිංචි වී සිටිති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා වැය වන වියදම අවම කරමින් වැඩි ලාභ ලබන කර්මාන්තයක් බවට යපත් කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ඒ සඳහා විසිතුරු මත්ස්‍ය ගොවිපළවලට සූර්ය පැනල ලබා දීමට ක්‍රියා කරන බව අනුරාධපුර එප්පාවල විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන කිහිපයක් නිරීක්ෂණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. කර්මාන්තකරුවන්ට පවතින ගැටලු සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළේය. අනුරාධපුර තරුණ තරුණියන් 100 දෙනෙකු නව කර්මාන්තකරුවන් ලෙස පුහුණු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. සබරගමුව පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අනෙකුත් ප්‍රදේශවලට වැසි රහිත කාලගුණක තත්ත්වයක් පවතිනු ඇත. කාලගුණ වාර්තාව. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලි සිරස්තල. ගෙන්වන ලද කොරෝනා එන්නත්වල වගකීම රජයේ බහර ගන්නා බව COVID-19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය පවසයි. කොරෝනා වසංගතය හමුවේ වුවද අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉදිරියෙන් පිටරටින් ගලා එන මුදල් ප්‍රමාණය ඉහළ නංවා ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. දේශීය සෝයා බෝංචි වගාකරුවන්ගේ අස්වැන්නට වෙළඳපළක් ලබා දෙන බවට සහතිකයක්. වැඩ කරන පන්තියේ ජනතාව සඳහා අනිවාර්ය රක්ෂණයක අවශ්‍යතාවය කම්කරු අමාත්‍යවරයා පෙන්වා දෙයි. නව සංචාරක ස්ථාන 6000ක්. කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 200ක් මෙම වසර මැද භාගයේ ඇමරිකාවට. ජාතික ක්‍රීඩා පනත ගෙන ඒමට සැලසුම්. සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමප්තයි. යලිත් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.